Good evening once again, and we want to welcome you warmly to the third week of the Heart of Discipleship, something that is very, very important, timely, and I believe we've been challenged beyond measure over the past 2 weeks. And විශ්වාසක නැවතත් ඔබ ඉතාමත් ආදරෙන් so let me welcome Pastor Edmund once again. He's no stranger, he's been with us. Thank you, Pastor Edmund, for joining us. සමග කාලයක් ගත කරලා තිබෙනවා. බොහොම ස්තුතියි පාස්ටර් එඩ්මන් අප සමග සිටීම සභාවේ දේශයේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයක අපි සිටින්නේ. නැවත වතාවක් බර්නිස් ෆාදර් සහ සෙන්ටර් චර්ච් සභාව එකතුව අපි මේ වැඩේ ආරම්භ කරලා තිබෙනවා. අපි ආශිර්වාද ලබා තිබෙනවා. ඒ වගේම ඔබ සෑම කෙනෙක්ම සහභාගී වීමෙන් අපි ආශිර්වාද ලබලා තිබෙනවා. මම විශ්වාස කරනවා මේ වෙබිනාර් එකෙන් බොහෝ ප්‍රතිඵල ලැබෙන්න යනවා පැමිණෙනා කාලවල වලදී. මේක වැඩි කාලයක් ගන්න ප්‍රථමයෙන් යාඥා කරන්න කැමති පාස්ටර් එඩ්මන් චාන්ට ඔහු ගැන හඳුන්වා දීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔහු තමයි CFC සභාවේ සභාපාලකතුමාව සිටින්නේ. ඒ වගේ IDMC කියනවා වූ ගෝලත්ව ව්‍යාපාරයේ ආරම්භක පුරෝගාමී දේවදාසයව සිටිනවා. ඔහු ඉතාමත්ම ආදර්ශමත් නායකයෙක්. ඔහු අලුත් මන්නා සමග ඉන්නවා. අප සමග බෙදා ගන්නට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ කාලය ඉතාමත්ම ආශිර්වාද කාලයක් වේ කියලා. අපි යාඥාවෙන් බලා සිටිමු ආත්මයන් වහන්සේ මොනවද අපිට කියන්නේ කියලා. පියාණෙනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ යහපත්කමත් නොසලෙන ප්‍රේමයත් නිසා. ස්වාමිනී ඔබ වහන්සේ අපිව කැඳවා තිබෙනවා මේ තිබෙනා වූ කාලයන් යෘතුන් විමසන පිණිස. ඔබ වහන්සේ කැඳවා තිබෙනවා ස්වාමිනී අලුත් මිදිවිෂ භාජන වෙන්න. ඔබ වහන්සේ දෙන්නා වූ අලුත් මිදිවිෂයට සූදානම් වෙන පිණිස ඔබ වහන්සේ අපිට අවශ්‍ය අනුග්‍රහය දෙන්න. ඔබ වහන්සේගේ වචනය ගෙනෙන්න. ඒ වගේම අප තුළ අවශ්‍ය වෙනස්කම් ඇති කරගන්න උපකාර කරන්න ස්වාමිනී දිව්‍යමය අනුගත වීමක් කරගන්නට අපේ ජීවිතේත් සභාවෙත් පවුල්වලත් කරගන්න උපකාර කරන්න. ඔබ වහන්සේගේම පරමාර්ථය අපේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්න සලස්වන්න. පියාණෙනි විශේෂයෙන් යාඥා කරනවා මේ සන්ධ්‍යාවේ දේශකයා වෙන පාස්ටර් එඩ්මන්ඩ්ව වහන්සේට බාර කරනවා. අපි ඉල්ලනවා වහන්සේගේ ආශිර්වාදය ඒ වගේම සහෝදරී ඈන් දරුවන්ට ආශිර්වාද කරන්න. ඒ සභාවට ආශිර්වාද කරන්න. පියාණෙනි අපි දන්නවා ඔබ වහන්සේ කිසි දිනක නායකාරයෙක් වෙන්නේ නැහැ. ඔබ වහන්සේ දකිනවා උන්ගේ වෙහෙස. ස්වාමිනී මේ බාරගෙන ඔබ වහන්සේ ආලේප කරමු. යාඥා කරනවා ඔබ වහන්සේගේ ආත්මය කරුණ කොටගෙන අපේ ජීවිත ස්පර්ශ කරන්ට ඔබ වහන්සේගේ වචනේ ජීවමාන වෙන්න සැලැස්සුවම අපිට අභියෝග කරමින් අපේ ජීවිත පරිවර්තනය කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි මේ සියල්ල ඉල්ලන්නේ. ආමෙන්. පාස්ටර් එඩ් ඔබට ස්තුතිවන්ත වෙනවා. නැවත බාර දෙනවා මේ සතිವಾರයේ ඔබට. අද දවසේ විශේෂ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්නට යනවා. මේ ප්‍රශ්නය තමයි සභාවේ වැඩේ මොකද්ද? සභාව මොනවටද කැඳවා තිබෙන්නේ කුමකටද කියලා. සභාව තමයි ගෝලත්වයට හා ගෝලයන් බිහි කිරීමට සභාව යොමු කිරීම අසීරුමන්ද? මේ තමයි ප්‍රධාන ප්‍රශ්නය අපේ කැඳවීමත් එක්ක සංසන්දනය කරද්දී. දැන් ගෝලත්වය මේක තමයි සභාවේ ප්‍රධාන වගකීම. මේක තමයි අභියෝගය. ඒක වටා සිදුවෙන දේවල් නෙමේ වැදගත් වන්නේ. සභාව තුල සිදුවෙන්නේ කුමක්ද? අප තුල සිදුවෙන්නේ කියන එකයි වැදගත් වෙන්නේ. මේ ඉදිරියට යන්න ප්‍රථමයෙන් මම ගෝලත්වයේ සහ ගෝලයන් බිහි කිරීම කියන එකේ තේරුම කියන්නේ. ගෝලත්වය කියන්නේ උන්වහන්සේව අනුගමනය කිරීම. ජේසුස් වහන්සේ අනුගමනය කිරීමේදී කාරණා හතරයි. අඳුනා ගැනීම, උන්වහන්සේව ප්‍රේම කිරීම, ජේසුස් වහන්සේට සේවය කිරීම, ජේසුස් වහන්සේට උන්වහන්සේ වාගේ වීම හතරවෙනි කාරණාව. මේක තමයි ගෝලත්වයේ තිබෙනා වූ වැදගත්ම කාරණාව. උන්වහන්සේව අනුගමනය කිරීම. මේ ඉගෙන ගැනීමෙන් අපේ ජීවිත පරිවර්තනය වෙනවා. එහෙනම් ගෝලයන් බිහි කිරීම කියන්නේ මොකද්ද? මේක තමයි නැවත උන්වහන්සේව අනුගමනය කරන ගෝලයන් බිහි කිරීම. මේ ගෝලයන් බිහි කිරීම තමයි ආත්මික ගුණණය වීමේ ප්‍රතිඵලය. ආත්මික ගුණණය වීමේ කාරණාව. උන්වහන්සේ ගෝලත්වයේ මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව
අපේ ගැලවුම්කාරයා කියන ස්වාමිත්වයට ගෙනීම වැදගත්. එහෙනම් ඇයි මෙච්චර අමාරු වෙන්නේ සභාව ගෝලත්වයටත් ගෝලයන් බිහි කිරීමටත් ගෙනීමට අමාරු? අභියෝග දෙකක් තිබෙනවා. පළවෙනි අභියෝගය තමයි සභාව තුල තිබෙන අභියෝගය, දෙක තමයි සභාව පිට තිබෙනා වූ අභියෝගය. පළමුව සභාව තුල තිබෙනා වූ අභියෝග දෙස බලමු. IDMC කොන්ෆරන්ස් එකකදීම ගෝලත්ව කොන්ෆරන්ස් එක සිංගප්පූරුවේ අපේ ආසියාතික වෙනත් රටක ඉන්න වුන් නායකයන් සමග හම්බෙලා ඇහුවා කොහොමද කොන්ෆරන්ස් එක ඉතා හොඳයි. උන් කිව්වා බොහෝ දේවල් ඉගෙන ගත්තා, අපි ජුවලිතයි මේ ගැන. ඊට පස්සේ අපේ පාලකවරයෙක් ඇහුවා එහෙනම් ඔබ ගියාට පස්සේ ඔබේ නගරයට දේශයට ගියාම මොනවද කරන්නට යන්නේ? ඔවුන්ගේ මහා නිහඬතාවයක් තිබ්බා. එක එක්කෙනා දෙස බලලා කතා කරලා කිව්වා ඒක පහසු නෑ, ඒක අමාරුයි. අපේ සභාව මේ වැඩේ තුළ ගෝලත්වය සහ ගෝලයන් බිහි කිරීම තුළ ගෙනීම අමාරුයි. මම ඒ ප්‍රකාශනය ඇහුවාම අසීරුයි කියලා දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා. මගේ ආපු සිතුවිල්ල තමයි ඇයි එච්චර අමාරුයි? උත්තරේ තියෙන්නේ නායකත්වයේ. සභාව තුළ තිබෙනා වූ නායකත්වය. මම පසුගිය සතියේ කතා කරා නායකත්වය සහ ගෝලත්වය එකිනෙකට යනවා. මම ඔබ සමග බෙදා ගන්න කැමතියි. සභාවේ තිබෙනා උග්‍ර කාරණා පහක්. ඒ පහ තමයි සභාවේ ගෝලත්වයට අභියෝගයක්ව තිබෙන්නේ. අපි මේවා ජයගත යුතුයි. පළවෙනි කාරණාව තමයි බලය නැමැති ගැටලුව. බලය නැමැති ගැටලුව එන්නේ පාලනයේදී. සභාවල් තිබෙනවා ඒ නායකයා තමයි අවසාන ප්‍රකාශනයේ එයා අනුව තමයි කරන්නේ. හැම දෙයක්ම කෙනෙක් අනුව තමයි යන්නේ. දෙවියන් වහන්සේගේ පරමාර්ථය සමග දෙවියන් වහන්සේගේ ආඥාව සමග එකඟ වෙන්නේ නැහැ. ඒක තමයි ගෝලත්වය. දැන් මේ බල ගැටුම තිබෙනවා, බෙදීම තිබෙනවා සභාව තුළ. මොකද්ද අවශ්‍යව තිබෙන්නේ? මේ බලය නැමැති ගැටලුවේදී නායකත්ව බලපෑමක්, දේව භක්තික නායකත්වය. අපි දේව භක්තික නායකත්වයක් එන්ට අවශ්‍යයි සභාව තුළ. තවත් වචනකින් කියනවා නම් අපි යාඥා කරන්නට ඕන සභාව තුළ දේව භක්තික නායකයන් නැගිටලා සභාව මඟ පෙන්වන්නට ඕන. බලයේ ගැටලුව. මේ බලයේ ගැටලුව සමග ගනුදෙනු නොකළොත් අපි දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය වචනේ ආධිපත්‍යයට යටත් නොවුනොත් කිසි දෙයක් සභාව තුළ වෙන්න යන්නේ නැහැ. ගෝලත්වයේ කරා යන පිණිස. මේක නිසායි වැදගත් වන්නේ ඊළඟ අවසාන සැසිවාරයේදී මේ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා වූ සාරය ගැන බෙදා ගන්නට යනවා. සභාව වෙනස් වෙන්නේ ඒකේ. මොකද ඒක තුල තමයි බලය තියෙන දේ වචනේ. පළවෙනි එක බලය නැමැති ගැටලුව. දෙවෙනි එක තමයි දැක්මේ ගැටලුව. තවත් වචනකින් කතා කරලා කියන්නේ මේ කතා කරන්නේ අපි අනුගත වීම ගැන. අවශ්‍ය වෙලා තිබෙන්නේ සභාව සමාජිකයන් කියන්ට අවශ්‍යයි. අපි දර්ශනය දකිනවා, අපි ඒට යටත් වෙනවා, ඒක අපි අයිති කරගන්නවා දර්ශනය. මේක තමයි දැක්ම. නායකයන්ට සහ සමාජිකයන්ට වැරදි දැක්මක් තිබුණොත්, වැරදි පෙනීමක් තිබ්බොත් ගෝලත්වයේ නැත්නම් නායකත්වයේ සභාව ගැන ඒ අය වර්ධනය වෙන්න යන්නේ ගෝලත්වයේ තුල හෝ ගෝලයන් ගොඩ නැගීම තුල. ඒ නිසා තමයි මේ දැක්මේ ගැටලුවට ආපුවාම වැදගත් වෙන්නේ නායකත්වයේදී නායකත්ව අනුකල්නේ ඒකාබද්ධ කිරීම. එනම් දේ වචනේ ප්‍රතිපත්තිය, ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ගෝලත්වයේ අනුගමනය කිරීම මේ සභාව තුළ ඇති කරන්නට අවශ්‍යයි. මේ සභාවන් ඒකාබද්ධ වුණාම, සමාජිකයන් ඒකාබද්ධ වුණාම දෙවියන් වහන්සේගේ වචනයත් සහ ගෝලත්වයත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. ඒක තමයි මේ ගෝලත්ව කුඩා කණ්ඩායම ඉතාමත් වැදගත් වෙන්නේ සභා ජීවිතය තුළ. තුන්වෙනි කාරණාව තමයි දෘෂ්ටි කෝණයේ ගැටලුව. දෘෂ්ටි කෝණයේ ගැටලුවේදී කරන්න තිබෙන්නේ නායකත්වයේ තීක්ෂණ බුද්ධිය, නායකත්වයේ තිබෙන ප්‍රඥාව. ඒ දකින්ට මොනවද වැදගත් දේවල් පැහැදිලිව දැනගන්න අවශ්‍යයි. නායකත්වයේ කවදාවත් වැදගත් දේවල් පසකින් තබා සුළු දේවල් ගැන අවධානය දෙන්න හොඳ නැහැ. අපි අඳුරගන්න අවශ්‍යයි අපේ ප්‍රමුඛතාවයන් මොනවද කියලා. අපි අපේ ප්‍රධාන වටිනාකම් හඳුනා ගන්නට අවශ්‍යයි. නායකත්වයේ දෘෂ්ටි කෝණය ඉතාමත්ම වැදගත්. ස්ථීර නායකත්වයක් තියෙන්න ඕන. ස්ථීර නායකත්ව මඟ පෙන්වීමක් තියෙන්න අවශ්‍යයි.
සභාවක් මඟ පෙන්වන්නට එද්දී සභාව ගෝලත්වයටත් ගෝලයන් බිහි කිරීමටත් සභාව මඟ පෙන්වද්දී හතරවෙනි ගැටලුව තමයි ක්‍රියාවලියේ ගැටලුව. ක්‍රියාවලිය ඉතාමත් වැදගත් වෙනවා. මන්ද නායකත්වය අදාළ කරගන්න එන්නේ මෙතනදී. අපිට දර්ශනයක් තිබිලා විතරක් මදි ගෝලය ගොඩනගන සභාවක් වෙන්න. හැබැයි ඊළඟ පියවරවල් නොදන්නවා නම් අපි දන්නේ නැහැ මොකද්ද ක්‍රියාවලිය කියලා. ඒ නිසා අද සැසිවාරයේදී අවසානයේ වන විට ප්‍රධාන ක්‍රියාවලියන් කීපයක් කොහොමද මේ සෙනගව ගෝලත්වයට සහ ගෝලයන් බිහි කරන ගෝලයන් පීරීමට මඟ පෙන්වන්නේ කියා. ඒක ඉතාමත්ම වැදගත්. මේ අභියෝග වැදගත් වන අතර බලය, දැක්ම, දෘෂ්ටිකෝණය සහ ක්‍රියාවලියේ ගැටලුත් වැදගත් වගේම තේරුම් ගන්නවට අවසානයේදී සභා ජීවිතය තුළ නායකත්වයේ ජීවිතය තුළ තවත් එක ගැටලුවක් තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් උග්‍ර ගැටලුවක්ව තිබෙනවා. ඒක ඉතාමත්ම වැදගත් ආත්මික සහ ආත්මික ජීවිත සභාවේ ආත්මික ජීවිත ගැන. ඒක තමයි පවිත්‍රත්වයේ ගැටලුව. මොකද බලයේ ගැටලුව විසඳ ගන්න පුළුවන් දේව භක්තික නායකත්වයක. ඒ වගේම දැක්මේ ගැටලුව අපිට විසඳන්න පුළුවන් දේව වචනය එකට අධ්‍යයනය කිරීමෙන්. ඒ වගේම නායකත්ව දෘෂ්ටි කෝණය අපිට වර්ධනය කරගන්න පුළුවන් යා යුතු මාර්ගයේ මොනවද අපේ ප්‍රධාන ඒ වගේම ක්‍රියාවලියේ ගැටලුව අපිට පුළුවන් ඒ ක්‍රියාදාමයන් හරිගස්සලා ඒක ගොඩනගා ගන්න. නමුත් අපිට තිබෙන ප්‍රධානම අභියෝගය තමයි පවිත්‍රත්වයේ ගැටලුව. තවත් වචනකින් කතා කරලා කියනවනම් මේ අභ්‍යන්තර ජීවිතයේ අවංකකම තියෙන්න ඕන. අවංකකම නැතුව බලපෑමක් නැහැ. අවංකකම නැතුව තීක්ෂණ ප්‍රඥාවක් බුද්ධියක් නැතුව යනවා. ඒ නිසා අපි ස්වාමින් වහන්සේගෙන් අහන්න ඕන ස්වාමිනී අපේ ජීවිතයේ අවංකකමත් පවිත්‍රත්වයක් දෙන්න. මෙන්න ප්‍රශ්නය. අපි මඟ පෙන්වන්නේ කැපවුණු ජීවිතයක් ඇතුවද නැත්නම් සම්මුතිගත ජීවිතයකින්ද? කැපවුණු ජීවිතයක්ද අපිට තියෙන්නේ? සම්මුතිගත ජීවිතයක්ද අපිට තියෙන්නේ? අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. කිසිම නායකයෙක් පාලකවරයෙක් සම්පූර්ණ නැහැ. නමුත් අපේ අසම්පූර්ණකම තුල අපි පාපේ ජීවත් වෙන්න බෑ. අපි එයින් හැරී එන්න අවශ්‍යව තිබෙනවා. මේ පැන්ඩමික් එක වසංගත කාලේ ආරම්භයේදී සභාවේ නායකයෝ කතා කරන්න පටන් ගත්ත අපි දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න ඕන. 2:7:14 කතා කරලා කියනවා යටත් වී නපුරු මාර්ග අතහැර ස්වර්ග හරි යාඥා කරනවා මම ස්වර්ගයේ සිට අසනවා. මම උන්වහන්සේගෙන් ඇහැව්වා ස්වාමිනී අපි මොනවයින්ද හැරෙන්න ඕන ඔබ වහන්සේ වෙතට හැරෙන පිණිස. ස්වාමින් වහන්සේ කතා කරලා කිව්වා දෙවියන් වහන්සේගේ වචනෙන් ඒක තමයි අද සමයි ඔබ සමග බෙදා ගන්නට යන 2 රාජාවලිය 17 වෙනි පරිච්ඡේදය. 2 රාජාවලිය 17:15 කතා කරලා කියනවා ඒ 15 වෙනි පදේ ඉතාමත්ම වැදගත් පදයක්ව තිබෙනවා. 15 වෙනි පදේ කියනවා උන්වහන්සේගේ පනද්ද ඔවුන්ගේ ප්‍රියවරුන් සමග කළා වූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නා වූ උන්වහන්සේගේ අවවාදවලද ඔවුන් එපා කර නිස්සාරකම අනුව ගොස් නිස්සාරකම් කරමින් ඔවුන් වටකර සිටි ජාතීන් මේ නොකරන හැටියට ස්වාමින් වහන්සේ ඔවුන්ට අනකලස. ඔවුන් ව්‍යාජ දෙවිවරුන් පස්සේ ගිහිල්ලා ව්‍යාජ වුණා. ඔවුන් හිස්කම පිටිපස්සේ ගිහිල්ලා හිස් වුණා ඔවුන්. කොහොමද ඒ තැනට ඔවුන් පැමිණුනේ? ප්‍රතිපත්තියක් තිබෙනවා. ඔබ හඹා යන දේ නමස්කාර කරන දේ මෙන් වගේ වෙනවා. ඔවුන්ගේ ජීවිතේ වැරදි දේ හඹාගෙන ගියා. ඒ නිසා අපි අසන්ට ඕන ප්‍රශ්නයක් මේ තත්වයට ඔවුන් පැමිණුනේ කොහොමද? ඒකට හේතු තිබෙනවා. මේ නිස්සාරකමට වැටෙන්න හේතු තිබෙනවා. මේ තත්වයට පත්වෙන්න හේතු තිබෙනවා. අපි මේ කාරණාව සොයාගෙන යමු. අපි පසුතැවිලි යුතු කාරණා පළවෙනි එක තමයි කෘත ගුණ වීම හීන වීම. 7 වෙනි පදේ කතා කරලා කියනවා එතන කියනවා එසේ වුණේ ඊශ්‍රායල් පුත්‍රයන් පාරාවගේ අත යටතින් තමන් නිදහස් කොට මිස්ර දේශයෙන් ගෙනාව තමන්ගේ දෙව් ස්වාමීන් වහන්සේට විරුද්ධ වුණා. ස්වාමින් වහන්සේ තමයි ඔවුන් වහල්කමෙන් එළියට ගෙනාවේ. ඒ වහල්කමෙන් එළියට ගෙනාවේ ස්වාමින් වහන්සේ. ඊජිප්තුවෙන් එළියට ගෙනාවේ ස්වාමින් වහන්සේ. කෘත ගුණ වෙනව වෙනුවට ඔවුන් කෘතගුණ වුණේ දොස් පවරන්න පටන් ගත්තා. ඒ ආකාරයෙන් ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කරන්න පටන් ගත්තා. මෙන්න දෙවෙනි කාරණාව.
දෙවෙනි කොට හත්වෙනි කොටස කියනවා ස්වාමින් වහන්සේට ඔවුන් බය වුණේ නැහැ කියලා. දෙවියන් වහන්සේට විරුද්ධ ඊශ්‍රායල් පුත්‍රයන් මම පෙර කිව්වා වගේ හත්වෙනි පරිදි ඒ තවත් වචනකින් කියනවනේ අන් දෙවිවරුන්ට සේවය කරා රූප නමස්කාරය තිබ්බා ඔවුන්ගේ ජීවිතේ. අපි 12 වෙනි පදේ බලද්දී නැවතත් කියනවා කොහොමද ඔවුන් රූප නමස්කාරයට වැටුනේ? එතන කතා කරනවා 12 වෙනි පදයේ ඔවුන් රූප වලට නමස්කාර කරා. දැන් මේ தത്വෙට පත් වෙන්න හේතුණු තුන්වෙනි කාරණාව තමයි අන්‍ය ජාතීන්ගේ සංස්කෘතින් අනුව හැඩ ගැස්වීම 8 වෙනි පදයේ කියනවා. 8 වෙනි පදේ කතා කරලා කියනවා ඒ ස්ථානික ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් පුත්‍රයන් පන්නා දැමුන්ගේ ජාතීන්ගේ පනත්වලද ඊශ්‍රායල් රජුන් සාදාගත් පනත්වල හැටියටද හැසිරුණු නිසාය කියලා කියනවා. ලෝකේ සංස්කෘතිය පස්සේ ගියා. ලෝකේ ආත්මය ඔවුන්ගේ ජීවිතයට ඇතුළු වුණා. ලෞකිකකම ඇතුළු වුණා. ඊට පස්සේ හතරවෙනි කාරණාව කතා කරලා කියනවා මේ ලෝකේ සංස්කෘතිය ඔවුන්ගේ සංස්කෘතිය බවට පත් වුණ 8 වෙනි පදේ කතා කරලා කියනවා මේ ඒ ස්ථානේ කියනවා ඊශ්‍රායල් රජුන් සාදාගත් පනත්වල හැටියටද හැසිරුණු නිසාය. මොනවාද උනේ ලෞකික සංස්කෘතිය ඔවුන් තුලට ඇවිල්ලා ඔවුන් තුල ඒ සංස්කෘතිය බිහි වෙන්න පටන් ගත්තා. සම්මුතියක් ඇති කරගත්තා ලෞකික. ඔවුන් වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ සංස්කෘතියත් එක්ක මොකද ඒගොල්ලන් සම්මුතියක් ඇති කරගත්තා. පස්වෙනි කාරණාව කතා කරලා කියනවා සම්මුතිය ආරම්භ වුණේ රහසිගතවයි. 9 වෙනි පදේ කතා කරලා කියනවා 9 කතා කරලා කියනවා දේවල් රහසින් කරමින් මුරකාරයන්ගේ කොටුපටන් දෙවියන් වහන්සේට හොරාව ඔවුන් රහසිගතව කතා කරා. මේ සම්මුතිය ජීවිතය ආරම්භ වෙන්නේ රහසියෙන්. අපි කරන දේවල් කවුරුත් දකින්නේ දන්නේ. ඒක ඉතාමත් වැදගත්. ඒක මේ ගෝලාත්වයේ වර්ධනය කරන පිණිස තියුණු කරනවද නැත්නම් ජීවිතේ මේ වගේ සම්මුතියකට එනවද? අපි රහසිගතව කරන දේ ගෝලත්වයට බලපානවා. ඊට පස්සේ ඊළඟට කතා කරලා කියනවා 6 වෙනි 8 වෙනි සම්මුතිය කතා කරලා කියනවා 13 14 කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීම නොසලකා හැරියා 13 වෙනි පදේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීම තේරුම් ගත්තේ නැහැ. දහතුන් වෙනි පදේ කියවන්නේ 13 වෙනි පදේ කියව ගන්නට 14 වෙනි පදෙත් කියනවා මේ 14 වෙනි පදේ ඔබ ලකුණු කරගන්නට නමුත් ඔහු අහුකම් නොදී තමුන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි තා නොඇදූ ඔවුන්ගේ පියවරුන්ගේ කුලල් මෙන් තමුන්ගේ සිත් තියාගත්තයි කියනවා. මේක තමයි ඊළඟ කාරණාව. අහුම්කම් දුන්නේ නැහැ ඊතරම් නෙමෙයි. ඔවුන් 7 වෙනි කාරණාව කියනවා හදවත් හිතුවක්කාර වීම 14. 8 වෙනි කාරණාව තමයි ඔවුන් නොඇදහිල්ලෙන් ගමන් කිරීම 14 දෙවෙනි කොටසේ කතා කරලා කියනවා. ඔහු අහුම්කම් නොදී තමුන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි නොඇදූ ඔවුන්ගේ පියවරුන්ගේ කුලල් මෙන් තමුන්ගේ කුලල් තද කරගත්සේක. ඔවුන් ව්‍යාජ දෙවිවරුන් පස්සේ ගිහිල්ලා ව්‍යාජ තත්වයට. මේ වසංගතයේ කාලෙදී මම ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කර හිටිය ස්වාමිනී මේ පදේ කියව ඇයි ස්වාමිනී මේ තැනට සෙනගෙන්නේ නැත්තේ? මම ඇහුවා ඇයි ස්වාමිනී මේ තත්වයට තියෙන මූලිකම හේතුව මොකක්ද කියලා. ඒක හම්බුණා 33 වෙනි පදේදී මගේ හදවත ඒක ඇසුවාම බිඳුණා. 2 රාජාවලිය 17:33 කතා කළා ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇතුව තමුන් අර ආවා වූ ජාතින්ගේ විදියේ හැටියට තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළා. ඔවුන් දෙවියන් වහන්සේට බය වුණා. නමුත් මොනවද වෙන්නේ? මේ අය තමුන් ළඟ තිබුණු දෙවිවරුන්ටත් මෙහෙ කරා. දැන් ඔවුන් දෙවියන් වහන්සේව අතහැරලා ගියා නෙමේ. ඔවුන් දෙවියන් වහන්සේට ඔවුන් ආදරය කරා, නමස්කාර කරා. ඒත් එක්කම තමුන්ගේ රූපවලට නමස්කාර කරා. නැවතත් එනවා. තවත් වචනකින් කියනවනම් මෙතන යම්කිසි සංකලනයක්, මිශ්‍ර වීමක් තිබ්බා. මේක හරි සූක්ෂම තැනක්, භයානක තැනක්. දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ඒ වගේම තමුන්ගේම දෙවිවරුන්ට නමස්කාර කරනවා. තමුන්ගේම රූප පස්සේ යන්නේ. මේකට කියන්නේ ආත්මික අධ්‍යාත්මික සංකලනේ නැත්තම් මිශ්‍ර වීමක්. ද්විත්ව ජීවිතයක්, ද්විත්ව ආදරයක්.
ආත්මය තුල අන්ධකාරයක් තිබීම තැන් දෙකකට ස්වාමීවරු දෙදෙනෙක්ට සේවය කරනවා ගෝලත්වයේ කතා කරනවා අපිව එක හදවතකින් ජේසුස් වහන්සේට ප්‍රේම කිරීම මේක කැපවුණු ජීවිතයක් අපි ඒකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ නැහැ නමුත් අපි උන්වහන්සේ වෙතට එනවා අපි ඉල්ලන උන්වහන්සේගේ බලය ඉල්ලනවා උන්වහන්සේගේ ශක්තිය ඉල්ලනවා උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට අපේ ජීවිතයේ සම්මුතියක් එක්ක යන්න එපා ස්වාමිවරු දෙදෙනෙක් ඉන්න එපා බෙදිච්ච ජීවිතයක් තියාගන්න එපා දැන් ගෝලත්වයේ සංකලනය වුණු මිශ්‍ර වුණොත් ගෝලත්වය කරන්නටත් බෑ ගෝලයන් බිහි කරන්නටත් බෑ එහෙනම් පිළිතුර මොකක්ද පිළිතුර තමයි පසුතැවිලි වීම උන්වහන්සේ වෙතට එන එක උන්වහන්සේගෙන් සමාව අරගෙන මුළුමනින් කැප වෙන එක මේ සම්මුතියේ ජීවිතයට තියෙන උත්තරය මොකක්ද පිළිතුර තමයි 17 වෙනි පරිච්ඡේදයට තියෙන උත්තරේ තමයි 18 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. ඒ ස්ථානේ කතා කරලා කියනවා හෙසකියා රජුරුවන්ගේ ජීවිතේ. ඒකේ එක පදයක් ඔබට කියන්න කැමතියි. 18 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කතා කරලා කියනවා හෙසකියා රජතුමා ගැන ඔහු ස්වාමින් වහන්සේට ඇලුම්ව සිට උන්වහන්සේගේ අනුව යාම අත් නොහැර ස්වාමින් වහන්සේ විසින් මෝසෙස්ට කමන්ට් කරයි කියලා. 6 වෙනි පදේ ඔහු ස්වාමීන් වහන්සේව තදින්ව අල්ලගෙන හිටියා. උන්වහන්සේ අනුව යෑමෙන් අත් නොහැර හිටියා. උන්වහන්සේ මෝසෙස්ට අනකල වචනේ පැවතුණා. මේක තමයි අපි ගෝලත්වයේදී අද දවසේ කරන්න අවශ්‍ය. දෙවියන් වහන්සේව තදින් අල්ලගන්න. උන්වහන්සේව ජේසුස් වහන්සේව පසුපස යෑම අත් නොහැර උන්වහන්සේගේ කරුණාව තුළ උන්වහන්සේගේ ආඥාවල් පවත්වන්න ඉගෙන ගන්න. මේක තමයි අපි තුල තිබෙනා වූ අභියෝගය. අපේ ආත්මේ ප්‍රාණය තුල තිබෙනා වූ අභියෝගය. කොහොමද අපි ගෝලයන් බිහි කරන සභාවක් බවට පත් වෙන්නේ? මෙතනින් තමයි අපි පටන් ගන්නෙ. අපි මේ ස්ථානයෙන් අහක්ව ගිහිල්ලා මේ සම්මුතියේ ජීවිතෙන් අහක් වෙලා අපි කැපවුණු ජීවිතයකට එන්න අවශ්‍යයි. මම කියන්නා වූ හැම දෙයක්ම මේ රාත්‍රියේදී මේ කාරණාව මත රැඳෙනවා. අපි සම්මුතියේ ජීවිතයක්ද ස්වාමිවරු දෙදෙනෙක්ට සේවය කරනවද? ස්වාමිවරු දෙදෙනෙක්ට ප්‍රේම කරනවද? ජීවිතේ දෙබිඩි ජීවිතයක් ගත කරනවද? නැත්නම් කැපවුණු ජීවිතයක් තියනවද? එක හදවතකින් එක ස්වාමි කෙනෙක්ට එක සම්පතක් පිටිපස්ස යනවද? අපි තීරණය ගන්නට අවශ්‍යව තිබෙනවා. මේක තමයි ගෝලත්වය ගැන කතා කරන්නේ. මේක ඉතාමත් වැදගත් තීරණයක්ව තිබෙනවා. දැන් බාහිරයේ අභියෝග බලමු. අපි අතුලාන්තයේ අභියෝග තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟ කාරණාව තෝරගන්න. කොහොමද අපි නව ජීවිත රටාව තුළ ගෝලත්වය ගැන නැවත සිතා බලන්න කෙසේද? මම ඔබ සමග කාරණා පහක් බෙදා ගන්නට. පළවෙනි එක තමයි අපට පුරුදු ජීවිත රටාවට හැරියා නොහැක. වසංගත කාලයේදී ගිය වර්ෂයේ මුල් කාලයේදී අපි සාමාන්‍ය ජීවිතයට හැරියන්නේ කවදද? අපි සාමාන්‍ය ජීවිතයට හැරියන්නේ මොකද අපි බලාපොරොත්තු වුණු සාමාන්‍ය ජීවිතය තවත් පවතින්නේ නැහැ. අපි අලුත් නව ජීවිත රටාවකට ඇවිල්ලා තිබෙනවා. මේක මානසික වෙනස්කමක්. මොකද්ද මේ මානසික ගමන් කිරීම කියන්නේ? අපි ඩිජිටල් ලෝකයකට ඇවිල්ලා තිබෙනවා. අපි කොවිඩ් වලට ඉස්සෙල්ලා මගේ ලෝකයේ විශේෂයෙන් සිංගප්පූරුවේ බොහෝ අය වැඩි හිටියන් වයෝවෘද්ධ අය කොහොම දැනගෙන හිටියේ නැහැ. කොහොමද ටෙක්නිකල් පාවිච්චි කරන්නේ? නමුත් QR කෝඩ් එක ස්කෑන් කරන්න පුළුවන්කම ඉගෙන ගත්තා වැඩිහිටියන් පවා. අපි දැන් ඩිජිටලයිස් වෙච්ච ලෝකයකට ඇතුල් වෙලා තිබෙනවා. දෙවෙනි කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕන. අපිව ඩිජිටල් ලෝකයකට විතරක් නෙමේ අනිශ්චිතතාවයකට ගෙනාවා. හිතා බලන්න. දැන් කොවිඩ් වලට ඉස්සෙල්ලා ව්‍යාපාරික ලෝකයේ අවුරුදු 5ක සැලැස්මකට යනවා. සභා නායකයන් අවුරුදු 5කට සැලසුම්. නමුත් ප්‍රශ්නේ තමයි අද අවුරුදු 5ක් තියා එන අවුරුද්දේදී කොහොමද සැලසුම් කරන්න කියලා දන්නේ. මොකද දැන් මට කවදද විදේශගත වෙන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. දැන් අවුරුද්දක් ඉස්සරහ ගැන හිතා බලන්න හැකියාවක් නැහැ. අවිනිශ්චිතතාවයකට පත් වෙලා තිබෙනවා. අපි ඉගෙන ගන්න ඕන තමයි අවිනිශ්චිතතාවය තුලදී අපට පැහැදීම ලැබිය හැකිය. දේව වචනේ පැහැදිලිකම, සත්‍යතාවයේ සුභාරංචියේ පැහැදිලිකම, මනුෂ්‍යයාගේ වැටීම සම්බන්ධව පැහැදීම අපිට ලබන්න පුළුවන්.
අපි ජීවත් වෙන ජීවිතයේ අවිනිශ්චිත කාලයක නමුත් අපිට අවිනිශ්චිත වෙන්න ඕනේ පැහැදිලිව දකින්න පුළුවන්. මේ ඩිජිටල් ලෝකයේදී කාලයේදී අපි මොනවද කරන්නේ? ඒ පැහැදිලිකම ඇති කරන්න ක්‍රියා කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම නරඹන්නන් ගෝලයන් සමග මිශ්‍ර කරගන්න එපා. ඩිජිටල් කාලෙන් ඩිජිටල් ගෝලත්වයට අය යනවා. බොහෝ රැස්වීම් තියෙන්නේ ගෝලත්ව රැස්වීම් තියන්නේ මේ වගේ වෙබිනාර්ස් තියෙනවා. Zoom meetings තියෙනවා. හැම එකක්ම අන්තර්ජාලය හරහා තමයි සිද්ධ වෙන්නේ ගෝලත්වය. දේව මෙහෙයන් පවා ඔන්ලයින් දේව මෙහෙයන් වෙලා තිබෙනවා. මතක තියාගන්න නරඹන්නන් ගෝලයන් සමග මිශ්‍ර කරගන්න මෙපා මේ කාලේදී. බොහෝ අය නැරඹුවයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඕන් ගෝලයන් වෙනවයි කියලා. ඊළඟ කාරණාව තමයි ක්ලික් කරන්නන් සම්බන්ධතාවයන් සමග මිශ්‍ර කර නොගන්න. ඔබට ක්ලික් කරලා ලයික් කරයි කියන එකේ ඔබ සම්බන්ධ වුණා නෙමෙයි. නරඹන්නන් 10,000 50,000ක් ඉන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඔබ සමග උන් සම්බන්ධව සිටිනවායි කියලා. තප්පර 30කින් ක්ලික් කරලා ඔබේ ඕෆ් කරලා දාන්න. එක ක්ලික් එකක් කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. කොච්චර වෙලාව සම්බන්ධ වුණාද කියලා දන්නේ නැහැ. ගෝලත්වයේ කියන්නේ සම්බන්ධ වීම ජේසුස් වහන්සේත් එක්ක එකිනෙකත් එක්ක ක්ලික් එකක් ගෝලත්වයට ගෙනින්නේ සම්බන්ධතාවය නැති කරන්නේ. අවසාන වශයෙන් පස්වෙනි කාරණාව පැතිරීම පිබිදීම සමග මිශ්‍ර කර නොගන්න. දැන් බොහෝ සෙනගට මේ ඩිජිටල් තාක්ෂණය හරහා ළඟා වෙන්න පුළුවන්. නමුත් හිතන්න එපා මේක පිබිදීම කියලා. මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපේ ශක්තියෙන් නෙමේ පැතිරෙන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැතිරෙන්නේ අපේ යටහත්කම තුළිනුයි. ඒතන තමයි පිබිදීම එන්ට යන්නේ අපේ පුද්ගලික ජීවිතේ පිබිදීම. මම කිව්ව හැම දෙයක්ම ඔබට අමතකුණත් මේක මතක තියාගන්න එක හදවතක් එක්ක එන්ට ජේසුස් වහන්සේ වෙතට උන්වහන්සේට මොරගසන්ට ඒ හදවතේ පිබිදීම උදෙසා යාඥා කරන්නට සැබෑ යටහත්කමක් ඇතුවත. අපි අභියෝගවලට මුහුණ දෙනවා පිටතින් එනවා. අපේ ජීවිතයේ යටහත්කම තුළ අපේ යටහත්කම තුළ තමයි මේට උත්තර තියෙන්නේ. අපේ ශක්තියෙන් නෙමෙයි. අපේ යටහත්කම තුළ තමයි උන්වහන්සේගේ ශක්තිය ලබන්නට යන්නේ. කොහොමද අපි මේ වගේ වකවානුවකද ගෝලයන් කරන්න පුළුවන්? මම ඔබ සමග කළ යුතු කාරණා 4ක් බෙදා ගන්න කැමතියි. මේකට පහසුවෙන් තේරුම් ගන්න පිළිස REST කියලා වචනයක් අරගෙන සංකේත නාමයක් අරගෙන R එකෙන් කියන්නේ සාර්ථකත්වයේ ප්‍රතිනිර්වචනය කිරීම. සභාවක් හැටියට, පාලකවරයෙක් හැටියට, නායකයෙක් හැටියට අපි නැවත සාර්ථකත්වයේ ප්‍රතිනිර්වචනය කරන්න ඕන. සාර්ථකත්වය කියන්නේ මහත් සෙනගක් එක තැනක රැස්වීම නෙමේ. ඒක පැමිණීම සම්බන්ධ දෙයක් නෙමේ සාර්ථකත්වය. සාර්ථකත්වය කියන්නේ ජීවිත වෙනස, ජීවිත පරිවර්තනය, අනුගමනය කිරීම, ඉගෙන ගැනීම තුලින් ජීවිත පරිවර්තනය වීමයි. අපිට මේ වගේ විප්ලවීය ප්‍රතිනිර්වචනයක් නැත්නම් අපි සාර්ථකත්වයේ තේරුම් ගන්නෙත් නැහැ, ගෝලත්වයේ තේරුම් ගන්නෙත් නැහැ මේ ඩිජිටල් කාලවකවානුව තුලදී. අපේ ගෝලත්වයේ ඊටමත් නොගැඹුරු තත්වයක පවතින යන බොහෝ පාලකවරු සභාව වර්ධනය වීම ගැන ආසාවෙන් සිටිනවා. ඒක වරදක් නෙමෙයි, ඒක හොඳ යහපත් දෙයක්, සභාව වර්ධනය වෙන එක. නමුත් හිතලා බලන්න බොහෝ අවස්ථාවලට බොහෝ පාලකවරු නායකයන්ව පුහුණු කරන කෙනෙක් හැටියට මම දැකලා තියෙනවා. මේ අවබෝධයට ඇවිල්ලා තිබෙනවා. ඇයි අපි ගෝලත්වයට ආසා වෙන්නේ? ඇයි අපි ආසා වෙන්නේ ගෝලයන් බිහි කිරීමට? අපේ මනසේ පිටිපස්සේ තියෙන හේතුව තමයි මගේ සභාව වර්ධනය වෙන්න. මගේ සභාව ගොඩ නැගෙන්න ඕන. දැන් සභාව වර්ධනය ඉතාමත් වැදගත්. ඒක වරදක් නෙමෙයි. හැබැයි ආරම්භ කරන තැන එතන නෙමෙයි. මම ජේසුස් වහන්සේට ආදරය කරන නිසා, මම ජේසුස් වහන්සේට ඇයි ආදරේ? ජේසුස් වහන්සේ මට ප්‍රේම කරනවා. එතනිනුයි සියල්ල ආරම්භ කරන්නේ. මම ජේසුස් වහන්සේට ආරම්භ කරනවා. මම උන්වහන්සේව අනුගමනය කරනවා. ජේසුස් වහන්සේ මට ප්‍රේම කරන නිසා මම උන්වහන්සේ අනුගමනය කරන ගෝලයන් බිහි කරන්නට කැමතියි. අපි අපේ ආකල්ප හරිගස්ස ගත්තාම අපේ සාර්ථකත්වය ගැන අදහස හරියනවා. දෙවෙනි කාරණාව තමයි අකුර. එකෙන් කියන්නේ අපගේ ප්‍රමුඛතාවයන් අත්‍යවශ්‍යතාවයන් කර ගැනීම. ඒකේ අදහස තමයි වැදගත් දෙයට මුල් තැනක් දෙන්න. අපි
අපේ වැදගත් දේවල් වලට මුල් තැනක් දෙන්න අවශ්‍යයි. මේ වැදගත් තැන් වලට ප්‍රමුඛතාවයන්ට කාරණා දෙකක් තිබෙනවා. අපිට ගොඩාක් ප්‍රමුඛතාවයන් තියන්න බෑ. ප්‍රමුඛතාවයන් 50ක් තියෙන්න බෑ. ඔබ ප්‍රථම දේ ප්‍රථමයෙන් තියාගන්න අවශ්‍යයි. පළවෙනි එක මොකද්ද? දෙවෙනි එක මොකද්ද? මේවා අත්‍යවශ්‍යයි කියලා තේරුම් ගන්න අවශ්‍යයි. මේ කුඩා දේවල් කීපය ගැන ප්‍රමුඛ ස්ථානයක් දැන් මේක ඉතාමත්ම වැදගත්ව තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ උදාහරණයකට යාඥාව ඉතා වැදගත්. කුඩා කණ්ඩායම ගෝලත්ව කණ්ඩායම ඉතා වැදගත්. මේ කාරණා අත්‍යවශ්‍ය කාරණා ගැනට ප්‍රමුඛතාවයන් දෙන්න. ඔබගේ ප්‍රමුඛතාවයේ කේන්ද්‍රගත කරන්නට පළවෙනියෙන්ම ප්‍රමුඛතාවයන් තීරණය කරන්නට ඒවාට මූලික ස්ථානයක් දෙන්න අත්‍යවශ්‍ය ලෙස සලකන්න. තුන්වෙනි කාරණාව තමයි එස් අකුරෙන් කියන්නේ සභාව කුණාටු වලට ඔරොත්තු දෙන ලෙස ගොඩනගන්නට. මොකක්ද එකෙන් අදහස් කරන්නේ? අද සභාවට බොහෝ පීඩාවක් තිබෙනවා. ඇතුළාන්තයේ පීඩාව, පිටතින් එන පීඩාව. දැන් මේක ශක්තිමත්ව ඉන්න තියෙන එකම හැකියාව ලැබෙන්නේ මේ සභාව නැංගුරම් ලද්දි ගැඹුරින්. ඒ නිසායි මම ඊළඟ සතියේ අවසාන සැසියට ආපුවාම ඉතාමත් වැදගත් අත්තිවාරමක් ගැන කතා කරන්නට යනවා. ඒක තමයි දේව වචනයේ අත්තිවාරම. දේව වචනේ හැරෙන්න වෙන අත්තිවාරමක් තියන්න බෑ. ලිඛිත වචන සහ ජීවමාන වචනය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලිඛිත වචනය වන ලිඛිත වචන යේසුස් වහන්සේගේ වචනේ සනාත කරනවා. දැන් සභාව නැත්නම් ජීවිතේ කුණාටු වලට ඔරොත්තු දෙන තත්වයකට ගේන්න ඕන. මිනිස්යන්ගේ අදහස් වලින් නෙමෙයි, සංකල්පයන්ගෙන් නෙමෙයි. අපි දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ගැටෙන්න අවශ්‍යයි. කොහොමද අපි කුණාටු වලට ඔරොත්තු දෙන සභාවක් ගොඩනගන්නේ? අපි සත්‍යතාවයට කැප වෙන්න අවශ්‍යයි. සත්‍යතාවය ගැන හිතන්න නෙමෙයි, කතා කර ඉන්න නෙමෙයි, සාකච්ඡා කර ඉන්න පමණක් නෙමෙයි, සත්‍ය ජීවත් වෙන තැනට එන්න අවශ්‍යව තිබෙනවා. අවසාන වශයෙන් T අකුරෙන් කියන්නේ සංස්කෘතිය පරිවර්තනය කිරීම. REST පාර්කන සාර්ථකත්වය ප්‍රතිනිර්වචනය කිරීම. E අකුරෙන් කියන්නේ අපගේ ප්‍රමුඛතාවයන් අත්‍යවශ්‍යතාවයන් කර ගැනීම. සභාව S කියන්නේ සභාව කුණාටු වලට ඔරොත්තු දෙන ලෙස ගොඩනගන්න. T සංස්කෘතිය පරිවර්තනය කිරීම. අපි සංස්කෘතින් පරිවර්තනය කරන්නට අවශ්‍යයි. ස්වාමින් වහන්සේට කැප වුණු ජීවිතයක් කරන කොටගෙන තමයි සංස්කෘතිය පරිවර්තනය කරන්න පුළුවන්. ප්‍රායෝගිකව අපේ කුඩා කණ්ඩායම තුල, අපේ දේශනාව තුල, අපේ ගෝලත්වය තුල අපි මනුෂ්‍යයන්ව ගෙනෙන්න අවශ්‍යයි. ඔවුන් තුල වෙනසක් වෙන්න ඕන. සංස්කෘතිය වෙනස් වෙන්නේ අභ්‍යන්තරය වෙනස් වුණාම. ඒක නිසායි අපොස්තල පාවුල්තුමා කතා කරන රෝල් 12 කතා කරලා කියන්නේ ඔබගේ සිත අලුත් කර ගැනීමෙන් අන්‍යකාරත්වය ඇල්ලා. ඔබ මනස අලුත් කරගන්න ඕන. තේරුම් ගැනීම අලුත් කරගන්න ඕන. ඔබේ මනස අලුත් වෙද්දී ඔබේ ජීවිතය අලුත් වෙන්න යනවා. ඔබේ ජීවිතය අලුත් වෙද්දී ඔබේ සංස්කෘතිය අලුත් වෙන්න යනවා. මේ මනස අලුත් කර ගැනීම ස්වාමින් වහන්සේගේ වචනේ ඉස්සරහා උන්වහන්සේගේ ලිදරව ඉස්සරහා දේව වචනේ සත්‍යතාවයත් එක්ක අපි එතකොට වෙනස් වෙන්න යනවා. පරිවර්තනය වෙනස් වෙනවා. සංස්කෘතිය වෙනස් වෙනවා. සංස්කෘතිය වෙනස් වෙන්නේ අපේ අභ්‍යන්තර වෙනසත් එක්ක. කොහොමද මේ හැම දෙයක්ම ආරම්භ වෙන්නේ? කොහෙන්ද පටන් ගන්න? කොහොමද අපි කොහොමද ගෝලයන් කරන්නේ? කොහොමද සබ කොහෙන්ද මේ ගෝලයන් ගිරිකිරීම ආරම්භ කරන්නේ? හැම කෙනෙක්ම සැලස්මක් ගැන කතා කර ක්‍රමවේදයක් ගැන කතා කරන. ක්‍රමවේදය තුල උත්තර නැහැ. ක්‍රමවේද තුල පුහුණුව තුල නැහැ. වෙබිනා වගේ මේ වගේ එකක් තුලත් පිළිතුර නැහැ. අපි පිළිතුර තිබෙන්නේ සත්‍යතාවය අපි ලබලා ඒ තුල ජීවත් වෙන එක. මේක තමයි ආරම්භ කරන ස්ථානය. අපි කියන්නේ ස්වාමින් වහන්සේ මා තුලින් මේක ආරම්භ කරන්නට. මේක තමයි යතුරු වෙන්න යන්නේ. මේක තමයි සභාව ගෝලයන්ට ගෙනෙන්න පුළුවන්. ස්වාමිනි මාත් එක්ක පටන් ගන්නට. ස්වාමිනි මාව කැපකිරීමට ගෙනෙන්න උදව් කරන්නට. මගේ හදවත ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් දිනා ගන්නට උදව් කරන්නට. මට යටත් වෙන්න උදව් කරන්නට. මා තුල පිබිදීම ගෙනෙන්න, යාඥාව ගෙනෙන්න. ස්වාමිනි මා තුල පටන් ගන්නට. මෙතන තමයි ආරම්භක අවස්ථාව තියෙන්නේ. EM බවුන්ස් කතා කරලා කිව්වා ඉතාමත් අනර්ගවිතට. අපි බොහෝ නව ක්‍රම ගැන හොයනවා. නමුත් දෙවියන් වහන්සේ හොයන්නේ යහපත් මිනිසෙක්. මෙතඩොලොජි නෙමෙයි, ක්‍රමවේදයන් නෙමෙයි. කැප වුණු මිනිසයන්මයි දෙවියන් වහන්සේට අවශ්‍යයි. නැවතත් මම ඔබට කිව්වා හැම දෙයක්ම අමතක වුණත් මේ සත්‍යතාවය මතක තියාගන්න. මේක ඊ타මත්ව අතිවාරම් ගෝලයන් ගොඩනගන සභාවක් ගොඩනැගීමට
ද්විත්ව සභාවෙන් දෙබිඩි ජීවිතයෙන් හැරෙන්න ඕන. දෙබිඩි ස්වාමිවරුන්ගෙන් අපි හැරි ඇවිල්ලා ස්වාමින් වහන්සේට පමණක් කැපවෙන්න ඕන. අපේ කැපවෙන්න ඕන උන්වහන්සේට. අපේ ශක්තියෙන් නෙමේ කරන්නේ, උන්වහන්සේගේ බලයෙන් තමයි අපි කරන්නේ. හෙසකියා රජතුමා දෙවියන් වහන්සේව තදින්ව අල්ලගත්තා. උන්වහන්සේ මුළු හදවතින් උන්වහන්සේව අනුගමනය කරා. අපි ඉගෙන ගත්තේ කොහොමද? ඒ ආඥා පවත්වන්නට ඉගෙන ගැනීමෙන්. ස්වාමිනී මාත් එක්ක ආරම්භ කරන්න මේ ගමන. මේක තමයි ආරම්භක අවස්ථාව. ඔබ සූදානම් නම් මේ කාරණාව කරන්න පළවෙනි පියවර ගන්නට. මේ වාතාවරණය අමාරුයි. ඒක සංකීර්ණයි. ස්වාමිනී මේ අභියෝග බහුලයි. නමුත් ඔබ වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. ඒ නිසා මා සමග පටන් ගන්නට. දෙවියන් වහන්සේගේ බලයේ අනුග්‍රහය ක්ෂණිකව ඔබ තුල ගලාගෙන යන්නට යනවා. ඔය කැප වුණා වූ ජීවිතයක් තුලින්. ඒක තමයි හැම දෙයකටම යතුරු. මම කතාවකින් ආරම්භ කරන්නට යනවා. කතාවකින් අවසන් කරන්නට යනවා. මහාචාර්ය ජේ එඩ්වින් ඕ කියන කෙනා 1946 දී 80 අවුරුදු 80කට ඉස්සෙල්ලා මොනවද කරේ? ශිෂ්‍යයන් ප්‍රමාණයක් අරගෙන ගියා එංගලන්තයට. ගිහිල්ලා ඒ ස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක් කරන්න. ඔවුන් ආවා ජෝන් වෙස්ලිගේ නිවසට. මේ ජෝන් වෙස්ලිගේ මුළුතැන් ගේට ආවා. එතන ගිහිල්ලා බැහැ දැක්කා. ඊට පස්සේ ඔහු අධ්‍යයනය කලාව කාමරයට ආවා. ඒ ස්ථානයේ ඔහු ලිව්වා පොත් තාමත් තිබෙනවා දකින්ට. ඊට පස්සේ ඔවුන් දෙවෙනි බහලට ආවා කුඩා කාමරයකට. ඔහු ඒ ස්ථානයේ තමයි නිදාගත්තේ. ඔහුගේ ඇඳ තිබ්බා. දැන් ඒ ඇඳ අසල කාපට් එකේ ඔවුන් දැක්කා බැස්ස තැන් දෙකක් තිබෙනවා. ඊට පස්සේ මේ ප්‍රොෆෙසර් කතා කරලා කිව්වා ශිෂ්‍යයන්ට මේ සලකුණු දෙක ආවේ ජෝන් වෙස්ලි දන ගහගෙන කරපු යාඥාවයි. මේ ස්ථානයේ ඒ කාපට් එක බැස්සේ දනින් හිටපු නිසා ඔවුන් ඒ ශිෂ්‍යයෝ ඉතාමත්ම ධෛර්යමත් වුණා. ජෝන් වෙස්ලි දන ගහගෙන යාඥා කරා, පිබිදීමට යාඥා කරා. දෙවියන් වහන්සේට මොර ගැසුවා. පිබිදීමක් ගෙනෙන පිණිස, නැවත ගොඩනැගීමක් ඒ දේශේ ගෙනෙන පිණිස. මේ වෙස්ලිගේ කාලේදී මහත් පිබිදීමක් එන්න හේතුවක් ආවා. මනුෂ්‍යයන් දහස් ගණන් ගැලවුණා. ගම්මාන නගර දේශයන් වෙනස් වෙන්න පටන් ගත්තා. පිබිදීමක් ආවා ඒ වෙස්ලියන් රිවයිවල් එකේදී. ඊට පස්සේ මේ ප්‍රොෆෙසර් එඩ්වින් කතා කළා කිව්වා ශිෂ්‍යයන්ට අපි නැවත හැරියන්ට යනවා. බස් එකට නගින්න ගියා. ඔවුන් ඇතුල් වෙද්දී ප්‍රොෆෙසර් ගණන් කරපුවාම ඔහු දැක්ක එක්කෙනෙක් අඩුයි කියලා. මොනවද කරේ? ප්‍රොෆෙසර් ගියා මේ නිවසට. මුළුතැන්ගේ බැලුවා ඒ ස්ථානයේ නැහැ. ස්ටඩි එකේදී නැහැ. නිදන කාමරයට ගියාම ශිෂ්‍යෙක් ඒ ස්ථානයේ ඇඳ ගාව ඉඳගෙන අර සලකුණු දෙකත් මත දන හිස් තියාගෙන යාඥා කරනවා. ප්‍රොෆෙසර්ට ඇහුණා. මේ ශිෂ්‍යයා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ නැවත වතාවක් මේක කරන්න ස්වාමිනී. ස්වාමිනී පිදීම මා තුලින් නැවත වතාවක් කරන්නට. මම වසර ගණනාවකට ප්‍රථමයෙන් මේ කතාව ඇහුවා. මගේ හදවතට ලොකු බලපෑමක් ඇහුවා. අපේ සභාවේදී මේ මෑතකදී පාලකවරයෙක් මේ කතාව නැවතත් අපිට කතා කරලා කිව්වා. මේ කතාව නැවත මම ඇහුවාම මගේ හදවතට ලොකු බලපෑමක් ආවා. ස්වාමිනී ඔබ වහන්සේ නැවතත් කරනවද? ඔබ වහන්සේ කරන්ට ලෑස්තිද මගේ ජීවිතය තුලින්? පිබිදීමට යතුර මේකයි. ගෝලයන් ගොඩනගන සභාවක් ගොඩනගන්නට මේ යතුර මේකයි. ඔබ බිම ඔබ මනසින් රවුමක් අඳින්ට ස්වාමිනී මේ වක්චක්‍රයේ තිබෙනා වූ හැම දෙයක්ම පුබුදුවන්ට කියලා ඒ ස්ථානෙට යන්න. ස්වාමිනී මේ රවුමේ ඇතුලේ තියෙන හැම දෙයක්ම පිබිදීමට ගෙන්නයි කියලා ඒ රවුම ඇතුළට එන්න ජීවමාන යාගයක් හැටියට උන්වහන්සේ ඉදිරියේ. ඊට පස්සේ උන්වහන්සේට මොර ගසන්ට ස්වාමිනී මගේ ජීවිතේ කැප කරන්නට. ස්වාමිනී මට සම්මුතියේ ජීවිතයක් එපා. මා තුළ තිබෙන හැම දෙයක්ම මේ රවුම තුළ තියෙන හැම දෙයක්ම පුබුදුවන්ට. මේක තමයි යතුර. ගෝලයන් ගොඩනගන සභාවක්
ගොඩනගන්න. මා සමග ලෑසිද යාඥා කරන්නට එකතු වෙන්න ඊට පස්සේ ප්‍රශ්න වලට කාලයක් දෙමු. ඔබ ඉන්න ස්ථානයේ මාත් එක්ක එකතු වෙන්න. අපි ජීවත් වෙන්නේ අවසාන දවස්වලදී යේසුස් වහන්සේ පැමිණෙන්න ආසන්නයි. දෙවියන් වහන්සේ අපිව කැඳවනවා නිකන් වංචනික ජීවිතයකින් හැරෙන්න. ඔබ දෙවියන් වහන්සේගේ හඬ අසනවා නම් දෙවියන් වහන්සේගේ හදවතේ ශබ්දය ඇසෙනවා නම් ඔබ කියන්ට ස්වාමිනී මාගේ මේ රවුම තුල තිබෙන්නා වූ හැම දෙයක්ම පුබුදුවන්ටයි කියලා ඔබ ඒ රවුම තුලට එන්න. මේක නම් ඔබේ හදවතේ ආශාව. ඔබ සරල යාඥාවක් කරන්නට මේ වගේ ස්වාමිනී මාව මේ සම්මුතියේ ජීවිතේ නිදහස් කරන්නට. මාව එක හදවතක් ඇති ජීවිතයක් කරන්නට ජේසුස් වහන්සේ වෙත. ස්වාමිනී නැවත වතාවක් මේක කරන්නට. ස්වාමිනී නැවත වතාවක් කරන්නට. මගේ ජීවිතය තුළින්. පියාණනී අපගේ යාඥාව වහන්සේ මේ සන්ධ්‍යාව යසනවා. අපට උපකාර කරන්නට මේ කැපවුණු ජීවිතය ගත කරන පිණිස අපගේ පාපයට සමාව දෙන්න අපව පවිත්‍ර කරමින් අපිව නැවුම් කරන්නට පුබුදුවන්ට මන්ද එවිට අපිට ගෝලයන් ගොඩනගන සභාවක් ගොඩනගන්න පුළුවන් වෙනවා. ස්තුතියි ජේසුනි. සියල්ල ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. පාස්ටර් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ සන්ධ්‍යාවේදී නැවතත් අපිට අභියෝග කරාට ස්වාමිනී නැවතත් කරන්නට මාත් එක්ක මේක ආරම්භ කරන්නට. ඒ නිසායි අපි මේ ස්ථානයේ ඉන්නේ. මම විශ්වාස කරනවා මේ නව ආරම්භයක් පරිවර්තනයේ නව ආරම්භයක් වෙන්න යනවා. කැපවීමට නව ආරම්භයක් වෙනවා. අපිට නැවතත් ප්‍රශ්න කීපයක් ලැබිලා තිබෙනවා. මම ඔබට කියවන්න කැමතියි. පළවෙනි ප්‍රශ්නය තමයි අභ්‍යන්තරයේ තියෙන අභියෝගය පිටත තියෙන අභියෝගයට වඩා විශාල නැද්ද? ඒක සැබවින්ම ඇත්ත. විශාලම ප්‍රශ්නේ තියෙන්නේ පිටතින් නෙමේ සබාව තුලයි. තවත් වචනකින් කියනවා නම් අපේ ජීවිත කැපකිරීමෙන් ආරම්භ කරන්නේ ඒ වගේම සභාව කැපවීමට අවශ්‍යයි. අපේ සභාව බල තුලන බල ගැටුමක් තිබෙනවා නම් දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල එන්නේ නැත්නම් ඒ ගෝලයන් ගොඩනගන සභාව ගොඩනගන්න අමාරු. එතන හිර වෙනවා. පුද්ගලිකව නායකයෝ කැපවෙන්න අවශ්‍යයි. ඔවුන් කැප වෙලා කියන්න ඕන ස්වාමිනිය අපට එකතුව උපකාර කරන්නට කැපවීමකට එන්න. දේව භක්තික නායකයෝ නැගිටලා දේව භක්තික පාලනයක් ගෙනියන්න ඕන. ඊට පස්සේ අපි යාඥා කරන්න අවශ්‍යයි. ඔබ වහන්සේගේ අනුග්‍රහයයි කරුණාවයි සභාව මත තබන්න. මොකද ඒ කරුණ කොටගෙන වෙනස් වෙන්න යන. බාහිර බලපෑම් මොනවා වුණත් නව ගිවිසුමේ සභාවට ගොඩාක් පීඩාවන් වලට මුහුණ දෙපුණා. රෝම අධිරාජ්‍ය බලපෑමක් තිබ්බා. ඒ වගේම ආගමික නායකයන්ගේ ඒ බලපෑම් තිබ්බ ඔවුන්ට. ඔවුන් මහත් මුල් සභාව බොහෝ පීඩාවක් යටතේ හිටියා. ආගමික පදනමත් ඒ වගේම දේශපාලනික පදනමත් ඔවුන්ට විරුද්ධව සිටියා. දැන් මේ අභියෝගයේ මැදදී ඉතාමත් අසීරු තත්වයට පත් වෙලා හිටියත් ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවනය ඇවිල්ලා සභා ජීවිතේ ප්‍රාණවත් කරලා ලෝකයේ උඩු යටිකුරු කරා සුභාරංචිය කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ සුභාරංචියේ බලය ආරම්භ කරන්නේ සභාව තුලින්. දැන් මේක ඇතුළාන්තයේ තිබෙන අභියෝගයේ බලවත් බාහිර අභියෝග වලට වඩා මේක ආරම්භ කරන්න පුළුවන් අපි කැපවුණු ජීවිතයක් එක්ක. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක අනුගත කරන්න ඕන ආත්මික බලයෙන් ඕන උන්වහන්සේත් එක්ක සහභාගීකම තියෙන්න ඕන. එතන තමයි ආරම්භ කරන්න අවශ්‍යව තිබෙන්නේ. පාස්ටර් ස්තුතියි සඳ දෙවෙනි ප්‍රශ්නය තමයි ප්‍රසිද්ධ සුභාරංචි ක්‍රම සැබෑ සුභාරංචියට ලොකු අභියෝගයක්ව තිබෙනවා. මේ මගදී කොහොමද මඟ පෙන්වන්නේ? කොහොමද සෙනගට මඟ පෙන්වන්නේ? අපි අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද ප්‍රසිද්ධ සුභාරංචියේ හදවතේ තියෙන්නේ? ආශිර්වාදය සුවය මේ වගේ දේවල් ගැන තමයි කතා කරන්නේ. මෙව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ තෑග් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපිට ආශිර්වාද කරනවා. නමුත් අපගේ හදවත් මානසික වුණාම
මොකද වෙන්නේ ඒ ආශිර්වාදය අපිව විනාශ කරනවා. ඒක අපේ මානසික කමෙන් හටගන්නේ. මානසික කම අන්ධකාරයේ ගැඹුරින් ගැඹුරට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ ජීවිතය සම්මුතිගත ජීවිතයක් වෙනවා. ඔය හිතන්න පටන් ගන්නවා මුදල් තමයි පිළිතුර. ඒ වගේම සෞඛ්‍ය නිරෝගීකම තමයි ආශිර්වාදයත් ඒ ආශිර්වාදයත් කියලා. මොනවද වෙන්නේ? අපිව ඊටමත් ආත්මාර්ථකාමී තැනකට පමුණුවනවා. මේ ලොකු බලපෑමක් ඇති කරනවා සැබෑ සුභාරංචියට. මොකද සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයේ ඇතුළාන්තයේ තියෙන්න. අපි මොනවද මනුෂ්‍යයන්ගේ ජීවිතය වෙනස් කරන්නේ? මනුෂ්‍යයන්ගේ මතු පිට වෙනසක්ද ඇති කරන්නේ? බාහිරයේ වෙනසක්ද අපි කරන්න හදන්නේ? නැත්නම් එහෙම කිරීමෙන් අපි ඇතුළාන්තයේ එක රාජ්‍යවල 17 කතා කරලා කියනවා ද්විත්ව ජීවිතයක් දෙබිඩි ජීවිතයක් ඇති කරනවා. බාහිරයෙන් බලපුවාම සියල්ල දෙවියන් වහන්සේ ගැනයි. නමුත් අභ්‍යන්තරයේ අපිටම රූප තිබෙනව නමස්කාර කරනවා. අතුලාන්තයේ රූප නමස්කාරය තමයි තිබෙන්නේ. මොකද හේතුව තමයි දෙවියන් වහන්සේ සැබවින්ම ඇතුළාන්තයේ ඉන්නවා නම් අපේ ජීවිතේ සැබෑ පරිවර්තනයක් වෙනවා. ඇතුළාන්තයේ තියෙන තත්ත්වය තමයි බලපෑමක් ඇති කරන්නේ. අභ්‍යන්තරේ අපේ ආත්මය තුල නිහඬව ඒ රූප නතර වෙලා තිබෙනවා බාහිර ඔපේ ගැන සලකද්දී. බාහිරෙන් දෙවියන් වහන්සේ ගැන කතා කරන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්, සුභාරංචිය ප්‍රකාශ කරන්න පුළුවන්, ආගමික වචන කතා කරන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරේ අපේ ජීවිතේ තිබෙනා රූප මොනවද කරන්නේ? සඵලත්වයේ සුභාරංචිය කෙරෙහි ඇදගෙන යනවා. මොකද අපේ අභ්‍යන්තරයේ තියෙන රූප නමස්කාරය අනුව තමයි ජීවිතය ගෙනියන්නේ. අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ මතු පිට වෙනසක් නෙමෙයි. අභ්‍යන්තරේ ඇතුලේ වෙනසක් ඇති වෙන්න ඕන. ඒක පවිත්‍ර වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන. දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති තියෙන්න ඕන. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණාව ධර්මිෂ්ඨකමක් තියෙන්න ඕන ඇතුළාන්තේ. එතකොට මොනවද කියන්නේ? අන් සියල්ල ඔහුට ලැබෙනවා. ඒ වගේම සරලකම, දේව භක්තිකමකම මේ කියන කාරණා අපේ ජීවිතයට ලැබෙන්න යනවා. එතකොට තමයි සැබෑ වෙනස ඇති වෙන්න යන්නේ. පාස්ටර් එඩ් සුති තවත් ප්‍රශ්න දෙකක් විතර තිබෙනවා. පාලකවරුන්ට ගොඩක් සම්බන්ධයි. පළවෙනි ප්‍රශ්නය තමයි කොහොමද ඔබ පුල්පිට් එකක සේවකයකින් හැරිලා සභාව ගෝලත්වයේ කරා ගෙන යන්නේ? ඒ වගේම පාලකවරයෙක් මූලික තැන දිය යුත්තේ මොනවටද? ඔහුගේ ප්‍රමුඛතාවයන්, අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන් මොනවද? පළවෙනියෙන්ම කියන්න අවශ්‍යයි පාලකවරගේ ප්‍රමුඛ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන් කාරණා දෙකයි. අනිත් ඒවා වැදගත් තමයි. නමුත් මේ දේවල් ප්‍රමුඛයි. දෙවියන් වහන්සේගේ වචනය සහ යාඥාව. අපොස්තුලවරු කැප වුණේ මේ වලට. ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයටත් යාඥාවටත් කැප වුණා. දෙවියන් වහන්සේගේ වචනය අපේ ආත්මය තුල එළිදරව් වුණා. ඒ සත්‍යතාවයත් එළිදරව් වීමත් ආවා. අපි යාඥාව කියන්නේ අපිව වගුරවනවා. අපේ අවශ්‍යතාවයන් ඉල්ලී මදහත්කාරකම් වගුරවනවා. මේක තමයි යතුර. මෙව තමයි අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන්. දැන් කොහොමද අපි පුල්පිට් එකකින් ගෝලත්වයේ ගොඩනගන තැනට යන්නේ? අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ කාරණා දෙකම වැදගත්. මේ පුල්පිට් සේවය ඒක ඉතාමත් වැදගත් සේවයක්. මන්ද මොකද දෙවියන් වහන්සේගේ වචනේ දේශනා කිරීම ජීවිත පරිවර්තනය කරනවා. මනුෂ්‍යයන්ගේ මනස විවෘත කරලා සත්‍යතාවය අවබෝධ කරලා දෙනවා. මේක තමයි දෙවියන් වහන්සේගේ වචනේ පහදා දෙන ස්ථානය. මම කතා කරන්නේ නිකන් මිනිසුක ධෛර්යමත් කරන වචනයක් විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනේ පරිස්සමෙන් අධ්‍යයනය කරලා දේව වචනේ පහදා දීම ගැන. කෙසේ හෝ එහෙම කියලත් පුල්පිට් මිනිස්ට්‍රි එක වැදගත්. හැබැයි පුල්පිට් සේවය විතරක් ජීවිත වෙනස් කරන්නේ. මොකද සත්‍යතාවයේ ජීවිත වෙනස් කරන්නට යන්නේ. සත්‍යතාවයේ ජීවිතයට අදාළ වුණාම තමයි ජීවිත වෙනස් වෙන්න යන්නේ. ඒ නිසා සෙනගව ස්ථානගත කරලා ගෝලත්ව කණ්ඩායම් තුල, මෙන්ටරින් තුල, ගෝලත්ව කිරීම තුල මෙහෙවීම ඉතාමත් වැදගත්.
මේකට ක්‍රියාදාමයක් තියෙන්න ඕන සභාවක් ඇතුළත. තවත් වචනකින් කතා කරලා කියනවා ගෝලයන් බිහි කරන සභාවක් වෙන්න නම් අපි කැප වෙන්න අවශ්‍යයි. එකට එකතු වෙන්න, ජීවිත බෙදා ගන්නට, අපේ ගමන බෙදා ගන්නට ලෑස්ති වෙන්න. මේක තමයි කතා කරන්නේ ගෝලත්වයේ වන්දනා ගමන කියන එක. අපි යන්නව ගමන ඇදහිල්ලෙන් ගමන් කරන්න. අපි මේ ගමන යන්නේ දෙවියන් වහන්සේත් එක්ක. දේව වචනේ සත්‍යතාවයන් අදාළ කරගෙනමින් ගමන් කරන්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාද සත්‍යතාවයන් තුල අපි භුක්ති විඳින අතර බෙදා ගන්නවා. දැන් මේක පුල්පිට් එකේ තිය සේවයෙන්නේ මේ ගමන් කරද්දී අපිට ආත්මික පෝෂණය අවශ්‍යයි. ආත්මික එළිදරව්ව ජීවනය අවශ්‍යයි. ඒ නිසා මම විශ්වාස කරනවා එක්ස්පොසිටරි දේශනාවක මේ අවශ්‍ය පදනම අපිට ලබා දෙනවා. අපි කාරණා දෙකක් අදාළ කරගන්න ඕන. පුල්පිට් මිනිස්ට්‍රි එක දේව වචනේ දේශනා කිරීම, දේව වචනේ ඉගැන්වීම, ඒ වගේම දේව වචනේ ජීවත් වීම කියන දෙකම වැදගත්. මේ ගෝලත්ව කුඩා කණ්ඩායමක එයින් තමයි ආත්මික පරිණතකමට ගෙනියන්නේ. පාස්ටර්ට ස්තුතිවන්ත වෙනවා. ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්නට යනවා තව. සැබෑ ගෝලත්වයේ තියෙන ප්‍රධාන චරිත ගුණාංග මොනවාද? බොහොම ස්තුතියි ප්‍රශ්නය ඇහුවට. අපි අසිය යුතු ප්‍රශ්න 4ක් ගැන කතා කරන්න. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සැබෑ ගෝලත්වය කියන්නේ මොකද? මම කොහොමද දැනගන්නේ මගේ ගෝලත්වයේ සැබෑයි කියලා? මේවා මම පුද්ගලිකව ප්‍රායෝගිකව අහන ප්‍රශ්න. ඔබත් අහන්න දිනපත. මම කොහොමද මගේ ගෝලත්වයේ යහපත්ද කියලා දැනගන්නේ? ඒ උත්තරේ තමයි මගේ කීකරුකමෙන්. සැබෑ ගෝලත්වයේ පළවෙනි ලක්ෂණය තමයි කීකරුකම. මේක තමයි අපේ තත්ත්වය සලකා බැලීමේ ප්‍රශ්නේ. මම දෙවියන් වහන්සේට කීකරු වෙනවද? දෙවෙනි ප්‍රශ්නේ තමයි මම මගේ ගෝලත්වයේ ප්‍රයෝජනවත්ද? මොකද මේ ගෝලත්වයේ ගමන් කිරීමට තිබෙන පෙළඹවීම වටිනා එකක් වෙන්න ඕන. කොහොමද මම දැනගන්නේ මගේ ගෝලත්වයේ වැදගත්ද කියලා? ගෝලත්වයේ ලකුණ තියෙන ජීවිතය වෙනස් වීමෙන්. මගේ ජීවිත වෙනස් වෙනවද? මොනවද වැදගත් වෙන්නේ? ජීවිත වෙනස් වීමට වඩා මට ඕන මගේ ජීවිතය වෙනස් වෙන්න, පරිවර්තනයක් වෙන්න දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා. තවත් ලකුණක් තමයි පරිවර්තනය වූ ජීවිතය, පරිවර්තනය වෙන ජීවිතය. තුන්වෙනි ප්‍රශ්නේ තමයි මම අහන. මගේ ගෝලත්වයේ සැබෑ නම් වටිනවා නම් කීකරුකම සහ ජීවිතේ පරිවර්තනයෙන් තමයි ඒක සංකේත වෙන්නේ. ඒ කොහාටද මාව මඟ පෙන්වන්නේ? මගේ ගෝලත්වයේ මාව යොමු කරන්නේ කොහාටද? උත්තරය තමයි මාව යොමු කරවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සමානත්වයට. මම ලොකු සභාවක් ගොඩනගන තැනකට නෙමෙයි ඒක මඟ පෙන්වන්නේ. ප්‍රසිද්ධ කිතුණු දේවදාසෙක් වෙන තැනකට නෙමෙයි මාව ගෙනියන්නේ. ගෝලත්වය අපිව ගෙනියන්නේ ජේසුස් වහන්සේට ආදරය කරන්නට, උන්වහන්සේගේ ආදරය ලබන තැනකට ගෙනියන්නේ. තවත් වචනකින් කියන්නේ ඒකෙන් ගොඩනගෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය, ඒ ප්‍රේමයේ සම්බන්ධතාවය තුලින් ගොඩනැගී උන්වහන්සේ වාගේ වෙනවා. දැන් මේ කිසිම ස්ථානයක් සර්ව සම්පූර්ණ නැහැ. දවසින් දවස ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් වීම තමයි පරමාර්ථය. මං අහන මගෙන් හතරවෙනි ප්‍රශ්නේ තමයි මගේ සැබෑ නම් වටිනවා නම් මොනවටද මාව කැඳවලා තිබෙන්නේ? ජේසුස් වහන්සේ වගේ වීම තමයි වැදගත්ම කාරණාව. මාව කැඳවන්නේ මොනවටද? මොකද්ද මගේ මෙහෙවර? අපි කියනවා ගෝලත්වයේ ඇවිල්ලා ගෝලත්වයේ මෙහෙවර තමයි ලෝක සුභාරංචි කිරීම. ලෝකෙටම සුභාරංචිය ගෙන යාම, ජාතීන් සුභාරංචිය ගෙන යාම. නමුත් ඒක ඇත්ත. නමුත් ඒක නෙමේ ආරම්භය. ඒක නෙමේ ආරම්භය. මොකද්ද ලෝකෙට වඩා ලෝකේ සුභාරංචි ගෙනීමට වඩා වැදගත් වන්නේ? මීට වඩා ආඥාවට වඩා මහා ආඥාවට වැදගත් වෙන්නේ මොකක්ද? උත්තරය තමයි ගෝලත්වයේ මෙහෙවර තමයි පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න. මේක ඉතාමත් වැදගත්. අපි අල්ල ගන්න ඕන.
මම මෙහෙවරට කේන්ද්‍රගත වුණාම මට කාර්ය බහුල වෙන්න පුළුවන්, ජෝලිත වෙන්න පුළුවන්, ක්‍රියාශීලී වෙන්න පුළුවන්. යම් දේවල් පසුපස යනවා. කාර්ය බහුලයි. ඒ වගේම වෙහෙසටපත් වෙන්න පුළුවන් ඒ කරුණ කොටගෙන. දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මගේ අභ්‍යන්තරයේ හිස්කමක් තියෙන්න පුළුවන්. මට ඕන සේවය ගොඩනගෙනවා දකින්න. නමුත් මගේ අභ්‍යන්තරය හිස්. නැත්නම් යම් සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ශක්තියක් ලැබෙන්න පුළුවන්. ඒක ව්‍යාජ ශක්තියක්, ඒක පිටස්තර ශක්තියක්, ඒක බාහිරෙන් පෙනෙන දෙයක්. නමුත් මගේ ශක්තිය මඟ පෙන්වන්නේ මගේ ආත්මාර්ථකාමීත්වයේ නම් මොනවද කරන්නේ? මම නායකයෙක් හැටියට කොච්චර වැදගත්ද? කොච්චර මිනිස්සු මා දිහා බලනවද? මොකද මගේ කැමැත්ත දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න අනුගත වෙලා නැහැ. ලොකු බලපෑමක් කරන්න, විශාල සභාවක් කරන්න. ඒක පස්සේ තමයි මම යන්නේ. ඒ නිසාම සේවය කරගෙන යද්දී සේවය කුඩා නිසා ධෛර්යමත් වෙන්න පුළුවන්. නැත්තම් ඒ සේවය ලොකු නිසා ඒ සේවය පස්සේ අරගෙන ගිහිල්ලා ඒකෙන් ඇතිවෙන හිස්කම තුල අධෛර්යමටපත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි නායකයෝ වැටෙන්නේ. අතුලාන්තයේ තිබෙන හිස්කම අපිට අවශ්‍යව තිබෙන්නේ මේ කියන සාර්ථකත්වය නෙමෙයි. අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න, පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. අපි උන්වහන්සේ ගමන තුල ගමන් කරනවා. අපි උන්වහන්සේට නමස්කාර කරනවා. අපි මේ උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න ඉගෙන ගද්දී අපි උන්වහන්සේ වාගේ වෙනවා. උන්වහන්සේගේ සත්‍ය තුල ගමන් කරද්දී අපි විශ්වාස කරන්න පටන් ගන්නවා. අපි වෙනස් වෙද්දී අපි හැසිරෙනවා ඒ ආකාරයට. වෙනවා විශ්වාස කරනවා අපි හැසිරෙනවා කියන කාරණා තුන. අපි උන්වහන්සේගේ ගමන් මාර්ග තුල ගමන් කරනවා. අපි පරිවර්තනය වෙනවා. අපි සත්‍යතාවය තුල ගමන් කරද්දී අපි සත්‍යතාවය අදහන්ට එනවා. අපි උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව බලය තුල රැඳෙද්දී මේ ගමන කරුණ කොටගෙන පරිවර්තනය වෙනවායි කියන්නේ අපි හරි ලෙස හැසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සභාවේ මෙහෙවර ඇවිල්ලා අපි කරන දේවල්වත් සංවිධානයේ තිබෙන ක්‍රියාකාරකමක් නෙමෙයි. පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීම. අපි ඒ වගේ වෙලා ඒ කාරණාව ක්‍රියා කරන්න. අපිට ක්‍රියා කරන්න බෑ අපි ඒ තත්වයට හැරෙන්නේ නැත්තම්. ඒ කරන්න පුළුවන් නමුත් දීර්ඝ කාලිනව කරන්න බැරි වෙනවා. පියාණන් වහන්සේගේ කැමැත්ත තමයි අපි උන්වහන්සේ වාගේ වී උන්වහන්සේගේ කැමැත්ත කරන. ඒ තැනට එනවා අදහනවා ඒ වගේ හැසිරෙන්න පටන් ගන්න. මේක අපේ ජීවිතේ මුළුමනින්ම සිද්ධ වෙද්දී මං අහපු ප්‍රශ්න 4 නිවැරදිවම ඇහැව්වහම ඒකට නිතරම උත්තර දෙන්න පටන් ගත්තොත් සැබෑ ගෝලයක් කියන්නේ කවුද කියලා මේක තමයි අත්විඳාරම් වෙන්න යන්නේ. බොහොම ස්තුතියි පාස්ටර් එඩ්. අවසාන ප්‍රශ්නය කෙනෙක් අහලා තියෙනවා. ඔබගේ ජීවිතයේ යාඥාව සහ බයිබල් අධ්‍යයනය කිරීමේ පුද්ගලික අත්දැකීම ගැන අපිට පැහැදිලි කරන්න වාගේ කාර්යබහුල ජීවිතය තුළ බොහෝ ස්ථානවල මගෙන් මේකෙන් අහලා තියෙනවා අධෛර්යමත් පමුණවන්න පුළුවන්. මං නැත්තම් මම ඔබට කියන දේ පැහැදිලි කරන්න උත්සාහ කරන්න. මගේ පුද්ගලික ජීවිතයේ කියන දේවල් කතා කරොත් ඕගොල්ලන් හිතා ගන්න යනවා මෙහෙම තමයි වෙන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලන් කරන්න පටන් ගත්තාම අධෛර්යමත් වෙන්න පුළුවන්. උදාහරණයකට මම කියනවනම් මගේ මෙන්ට බයිබල් පද දහස ගණනක් කටපාඩම් කරලා තිබෙනවා. බයිබල් පද දහස් ගණනක් කටපාඩම් කරා. ඒකම අධෛර්යමත් වෙනවා. කොහොමද මම ඒ වගේ නායකයෙක් අනුගමනය කරන්නේ? නැත්නම් නිකන් හිතන්නකෝ මට බයිබල් පද දහස් ගණනක් කටපාඩම් කරගන්න පුළුවන් වුණා. මගේ වැරදි මතයකට එන්න පුළුවන් මම දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් මම මෙහෙම කරලා තියෙනවා. ඒකේ තියෙන භයානකකම තමයි පරිසි ජීවිතයට වැටෙන්න යනවා. චෑන් කරා ආරව කරා මමත් ඒ වගේ කෙනෙක් වුණා කියලා හිතා ගන්න පුළුවන්. මම අධෛර්යමත් වෙන්න පුළුවන් නැත්නම් මං ඕනවට වඩා මං ගැන හිතා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට මගේ පුද්ගලික ජීවිතේ කතා කරද්දී ටිකක් පැකිලෙන්නේ උත්තර දෙන්න. නමුත්
මාව ගොඩනගපු කාරණා කිහිපයක් කියන්නම්. පළවෙනි කාරණා මම කඳුලේ මිනිසෙක්. මම අඬනවා ගොඩාක්. මම කඳුළු ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. මගේ ජීවිතේ යුතුයක් තිබ්බා. මම මගේ හදවත තද වෙලා තිබෙනවා ඇඬුවේ නැත්තම් වියලිලා තිබෙනවා ඇඬුවේ නැත්තම් ස්වාමිනී මට ආශිර්වාද කරන්නට කඳුළු වලින් මගේ හදවත බිඳින්ට ස්වාමිනී ඔබ වහන්සේගේ හදවත නොබිඳෙන විදිහට මගේ නිහඬ කාලය තියෙන්නේ මගේ මනස දේවල් වලින් පුරවගන්ට එලිදරව් වලින් පුරවගන්ට නෙමේ දේශනාවට ලෑස්ති වෙන්න නෙමේ ඒ වගේ නෙමේ මගේ ජීවිතය මගේ නිහඬ කාලය ස්වාමිනී ඔබ වහන්සේගේ මාර්ග පෙන්වන්නට මගේ හදවත බිඳෙන්න සලස්වන්නට ඒ බිඳීම තුල ඔබ වහන්සේගේ ඉදිරියේ කොපමණ අඩුද මම කියලා තේරුම් ගන්නට උදව් කරන්නට කිතුරු නායකයන් වැටෙද්දි මම දකින දේ තමයි මම නිහඬ තැනකට ගිහිල්ලා මම දනින් ඉඳලා කියනවා කතා කරලා මම උන්වහන්සේ ඉදිරියේ මුණින් වැටලා යඬනවා අඬමින් යාඥා කරනවා මගේ යාඥාව ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් කරුණාවෙන් මම ඉන්නවා කියලා මම දන්නවා මගේ හදවත මගේ ඇතුලේ තියෙන අන්ධකාරය මම දකිනවා මම කියනවා ස්වාමිනී අපිට ලේසි වැරදි මාර්ගය යන්න හරි පහසුයි නොමග යන්න හරි ලේසි ඔබ වහන්සේගේ උපකාරය දෙන්න කරුණාව දෙන්න කියලා මම යාඥා කරනවා මම අඬමින් යාඥා කරනවා මම යාඥාව කන්දකට ගියත් කොවිඩ් කාලයේදී කඳු වලට යන්න බැරුව ගියත් මම හුදකලා තැන් වලට යනවා නැත්නම් මගේ දිනපතා හුදකලා කාලයට යනවා නැත්නම් අධ්‍යයනයේ බයිබල් පද අධ්‍යයනය කරද්දි කටපාඩම් කරද්දි මෙවුව ඔක්කොම ක්‍රමවේදයන් මම විනාඩි 5ක් යාඥා කරත් පැය 5ක් යාඥා කරත් පැය 68ක් යාඥා කරත් පැය දෙකක් 72ක් ස්වාමින් වහන්සේත් එක්ක ගමන් කරන්න මම ඉල්ලනවා පියවරෙන් පියවර යන්න. මේක ඇවිල්ලා දිගින් දිගටම යන ගමන. මේක පවතිනා වූ ගමනක්, නොනවතින ගමනක්, නොනවතින ගමනක්ව තිබෙනවා. මා තුල නොනවතෙන තැනක් නෑ ඒක. ක්‍රමවේදෙ නෙමේ වැදගත්. හදවතේ තිබෙනා වූ මු르දුකම තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි අත්‍යවශ්‍ය. මට උපකාර කරපු කාරණා කීපයක්. පළවෙනි එක කඳුල දෙක වචනය. දේ වචනේ කටපාඩම් කරාද, දේ වචනේ අධ්‍යයනය කරාද මම කැප වෙනවා ඒකට. මම වයස්ගත වෙන්න මම කැප වෙනවා. පසුගිය දවස් කීපය තුල හැම දෙයක්ම පසකින් තියලා මමත් මගේ භාර්යාවත් දේ වචනය තුල ගමන් කරා ඉගෙන ගත්තා මට තේරුණා ඒක තමයි ඉතාමත් වැදගත් කියලා මට තේරුණා ඒක තමයි අත්තිවාරම කියලා මට තේරුණා යාඥාව හැඬීම දේ වචනේ සහ සහභාගීකම මම ශුද්ධවන්තයන්ගේ සහභාගීකම් මට ඉතාමත් වැදගත් තනිවම ගමන් කරන්න බෑ තනිවම ගමන් කරනවා නම් ඒක භයානක තැනක් ගෝලත්වය කියන්නේ සමූහයක් එක්ක යන ගමනක් ඒ නිසා මේ වගේ දේවල් තමයි මට උපකාර කරනවා ඔන්ලයින් මීටින් නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙනවා මේ වගේ දේවල් උපකාර කරනවා අපි සාමූහිකව එකතු වෙද්දී දේවල් බෙදාගද්දී මොනවද වෙන්නේ ගමනක් එකට යන්න පුළුවන් වෙනවා මගේ ජීවිතේ ඉදිරියට යන්න උපකාර කරලා තියෙන්නේ මට පොත් තිබෙනවා දෙවියන් වහන්සේ කතා කරන දේවල් මම ලියා තිබෙනවා මගේ සිතුවිලි ලියනවා බයිබලේ මම නිතරම ලකුණු කරනවා දේ වචනේ මට මේ ලොකු දැනුමක් ලබන්නට නෙමෙයි මගේම ජීවිතේ වර්ධනය පිණිස මේක තමයි වැදගත් කාරණාව මේ සියල්ල කිව්වට පස්සේ මම අවසන් කරන්න කැමතියි කීකරුකම තමයි යතුර මේක තමයි අවසානයේ කීකරුකම මගේ උත්සාහය යාඥා කරාද බයිබලයේ කියවද මම අර ගෝලයන් කරාද මගේ ප්‍රධානම සොයා බලන ස්ථාවරත්වයේ සොයා බලන කාරණාව තමයි මම කීකරුණාද මම පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරාද
මම වැටුණු තැන්වලදී මම පසුතැවිලි වෙලා ඇවිල්ලා කියනවා ස්වාමිනී මට සමා වෙන්න මට උපකාර කරන්න නැවත මාව අනුගත කරන්න ඔබ වහන්සේගේ මාර්ගයට. ඒ නිසා යතුරු තමයි කිතුනුවා කියන්නේ නොවැටෙන පුද්ගලෙක් නෙමෙයි වැටෙන්න පුළුවන් නමුත් ඔහු නැගිටලා උන්වහන්සේත් එක්ක අනුගත වෙන කෙනෙක්. උන්වහන්සේ තුල අපි වැඩේ හමාර නැහැ. උන්වහන්සේ දිගින් දිගටම වැඩ කරගෙන යනවා. අපි විශ්වාසවන්තව කීකරුකමෙන් ගමන් කරන්න ඕන. දෙවියන් වහන්සේ ඔබට මේ ගමනේදී උපකාර කරන සේක්වා එන සතියේ අවසාන සැසිවාරයේදී මේ සියල්ලේ අතිවාරම දෙවියන් වහන්සේගේ වචනයයි ඒක කේන්ද්‍රයයි. ඒ වගේම වචනේ කේන්ද්‍ර වෙනවා වගේම කීකරුක තමයි යතුරු කියලා බෙදා ගන්නට යනවා. පාස්ටර් එඩ් ස්තුතිවන්ත වෙනවා. මොන යහපත් අනර්ග ගමනක්ද අපි ආරම්භ කරේ දුරු මත දුරු කිරීම ගෝලත්වය ගැන තිබුණා දුරු මත දුරු කරලා ඊට පස්සේ ගෝලයන් ගොඩනගන නායකයා ගැන කතා කරා අද දවසේ කතා කරා සභාව ගෝලත්වයට ගෙන ඒම අපිට ස්තුතිවන්ත වෙනවා අපිට අභියෝග කර නිසා අපි අමාරු කාලයකදී තමයි වචනයෙන් ඔබ කතා කරේ 2:7-14 දී අපි යාඥා කරනවා සමහරක් වෙලාවට අර්ථයක් නැතුව අපි යාඥා කරනවා ස්තුතියි ඔබට අපිට අභියෝග කරා අපිට මේ තියෙන ඇතුළාන්තයෙන් තිබෙන අභියෝග තේරුම් ගන්න පිටතින් තිබෙන අභියෝග තේරුම් ගන්න උපකාර කරා ඒක නිසා ස්තුති 2 රාජාවලිය 17 කතා කරන ප්‍රායෝගිකව කොහොමද අපි නොමග යන්නේ කියලා පෙන්වලා දුන්නා ඒ සියල්ල නිසා ස්තුති කරනවා ඒ වගේම සභාවේ මහත් පරිවර්තනයක් අපි ආශාව සිටිනවා ඒ සඳහා ඔබ අවසානයේදී අපිට කිව්වා වූ කාරණාව ගැන මම ස්තුතිවන්ත වෙනවා ඒ ස්ථානයේ සාර්ථකත්වයේ ප්‍රතිනිර්වචනය කිරීම කියන කාරණාව මගේ හදවතට වැදුනා ඒක වැදගත් ඒ අනුව අපිට යන්න උපකාර කරනවා ඒ වගේම අපගේ ප්‍රමුඛතාවයන් අත්‍යවශ්‍යතාවයන් කර ගැනීම ගැන ඔබ කතා කරා ඒක වැදගත් දෙයක් දෙවියන් වහන්සේ අපිට අපේ ප්‍රමුඛතාවයන් අත්‍යවශ්‍යතාවයන් කරගන්න උපකාර කරන්නට ඒ වගේම කතා කරා සභාව කුණාටුවට ඔරුතු දෙන තැනට ගෙනෙන්න ඕන අපිට අවශ්‍යයි නැංගුරම් ඒ කුණාටු කාලවල වලදී නැංගුරම අපිව එක තැන ශක්තිමත්ව තියන්න අවශ්‍යයි ඊට පස්සේ සංස්කෘතිය පරිවර්තනය කිරීම ගැන කතා කරා ඒක අපි අපේ ජීවිතේ කරන්න අවශ්‍යයි බොහොම ස්තුතියි පාස්ටර් එඩ් අප සමග සිටීම ඔබගේ හදවත බෙදා ගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා